ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ Easy Commerce YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ගිණුම්කරණය විෂය ධාරාව ගැන. වාණිජ විෂය ධාරාව හදාරන සිසුන් වශයෙන් වර්තමාන පාසල් සිසුන්ට පාසලට යන්න බැරි වෙලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒගොල්ලෝ නිවසට කොටු වෙලා තියෙනවා. එන්නේ හේතුව හින්දා සාමාන්‍යයෙන් වාණිජ විෂය ධාරාව හදාරන සිසුන් ගොඩක් වෙලාවට එම විෂය ධාරාවට අදාළව මේ ගිණුම්කරණය කියන විෂයට තමයි වැඩි බර තැබීමක් තියලා පාඩම් කරන වැඩ කටයුතු කරන්නේ. ඒකට හේතුව විදිහට ඒගොල්ලෝ කියනවා මේ ගිණුම්කරණය කියන එක ටිකක් අමාරුයි කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා තව වෙලාව මදි වෙනවා, ගණන් හදන්න අමාරුයි, එකපාරටම ඔලුවට එන්නේ නැහැ ගාන. එතකොට මෙන්න මේ වගේ එක එක හේතු හදාගෙන මේ ගිණුම්කරණය කියන එක ඒගොල්ලෝ ටිකක් අමාරුයි කියලා අපේ වාණිජ විෂය ධාරාව හදාරන සිසුන් හිතාන් ඉන්නවා. එතකොට මම අද මේ මගේ පළවෙනි වීඩියෝ එකත් එක්ක ඕගොල්ලන්ට මම ඒක වැරදි කියලා ඔප්පු කරනවා. මොකද ඕගොල්ලෝ මගේ වීඩියෝත් එක්ක ඉස්සරහටත් රැඳලා හිටියොත් මේ වාණිජ විෂය ධාරාව හදාරන ඕගොල්ලොම කියයි මේ වාණිජ විෂය ධාරාවේ ගිණුම්කරණය තමයි ලේසිම, ගිණුම්කරණය තමයි ලකුණු ගන්න ලේසිම, ගිණුම්කරණය තමයි පාස් වෙන්න ලේසිම කියලා ඕගොල්ලොම කියයි. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිණුම්කරණේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම ගැන. මොකද්ද මේ ගිණුම්කරණයේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම? එතකොට ගිණුම්කරණය හා එහි අවශ්‍යතාවය තමයි ගිණුම්කරණයේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෙන්නේ. හරි, අපි දැන් ළමයි ගිණුම්කරණය කියන එක කතා කරන්න කලින් මේ ගිණුම්කරණය කොහෙද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට දැන් මම ගිණුම්කරණය කොහෙද තියෙන්නේ කියලා ඕගොල්ලන්ගෙන් ඇහුවොත් ඕගොල්ලෝ කියයි එක එක උත්තර. බැංකුවල තියෙනවා කියයි ගිණුම්කරණය, ඊට පස්සේ වෙළඳපොලේ, කඩවල මේ වගේ විවිධ උත්තර ඕගොල්ලෝ කියයි ගිණුම්කරණේ තියෙන තැන්වලට. මං කියනවා ගිණුම්කරණේ තියෙන්නේ ගිණුම්කරණ ඒකක තුල කියලා. ගිණුම්කරණේ සාකච්ඡා කරන්නේ ගිණුම්කරණ ඒකක තුල කියලා මං කියනවා. එතකොට මොකද්ද මේ ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ? ගිණුම්කරණ ඒකකයක් කියද්දි මේක කොටස් තුනකට කැඩෙනවා. පළවෙනි එක තමයි පුද්ගලයෙක්. දෙවෙනි එක තමයි ව්‍යාපාරයක්. තුන්වෙනි එක තමයි රජය. මෙන්න මේ කියන කොටස් තුනට තමයි ළමයි ගිණුම්කරණ ඒකක කියලා කියන්නේ. මෙන්න මේ කොටස් තුනෙන් තමයි ගිණුම්කරණය කියන එක සාකච්ඡාවට භාජනය කරන්නේ. ළමයි අපි දැන් දන්නවා ගිණුම්කරණය කියන දේ කොහෙද තියෙන්නේ කියන එක ගැන. එතකොට අපි දැන් දැනගන්න ඕනේ තව දෙයක් තමයි ගිණුම්කරණය යනු. ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපිට මේ ගිණුම්කරණයේ විෂය නිර්දේශයේ ගිණුම්කරණය යනු කියන්න නිර්වචන දෙකක්, ආයතන දෙකක් විසින් ලබා දුන්න නිර්වචන දෙකක් හඳුන්වා දීලා තියෙනවා. අපි දැන් මේ නිර්වචන දෙක පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. පළවෙනි නිර්වචනය තමයි ඇමරිකානු ගිණුම්කරණ සංගමය විසින් ලබා දුන්න නිර්වචනය. ඒ නිර්වචනය තමයි තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන්ට විනිශ්චයක් කිරීමටත් තීරණ ගැනීමට හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ, මැනීමේ සහ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය කියන එක. දෙවැනි නිර්වචනය තමයි ළමයි ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබලා තියෙන නිර්වචනය. ව්‍යාපාරයක යටත් පිරිසෙයින් අර්ධ වශයෙන් මූල්‍යමය ස්වරූපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධි සුවිශේෂී ආකාරයකට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම්කරණයයි කියන එක. අපි ඊළඟට බලමු මෙන්න මේ කියපු නිර්වචන දෙක ආශ්‍රයෙන් අපිට සිලබස් එකේ දීලා තියෙන පොදු නිර්වචනය මොකක්ද කියන එක ගැන. ඊට කලින් මම ළමයින්ට මතක් කරනවා අපි දැන් මේ කලින් කතා කරපු ආයතන දෙක විසින් ලබා දුන් නිර්වචන දෙක ඕගොල්ලන්ගේ අවබෝධය සඳහා පාඩම් කරලා තියාගත්තාම ඇති. මොකද කියනවා නම් දැන් දෙන නිර්වචනය තමයි ඕගොල්ලෝ හොඳටම මතක තියාගන්න ඕනේ. අපි මේ නිර්වචනය මොකක්ද කියලා බලමු. ඔන්න දැන් මම මේ නිර්වචනය ඕගොල්ලන්ට කියනවා හොඳට අහගන්න, පාඩම් කරගන්න. උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකකයකට අදාළ ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණයයි. මෙන්න මේ දැන් මං කියපු නිර්වචනය තමයි ඕගොල්ලෝ හොඳම මතකයෙන් අවධාරණය කරලා අවබෝධ කරගත යුත්තේ.
හරි ළමයි අපි දැන් දන්නවා ගිණුම්කරණය කොහෙද තියෙන්නේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඇයි ළමයි අපි දැන් මේ ගිණුම්කරණය හදන්නේ? ගිණුම්කරණ ඒකකයක් තුල මේ ගිණුම්කරණය කියන එක ඇයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ? එතකොට අපිට එනවා ප්‍රශ්නයක් මේ ගිණුම්කරණයේ අරමුණ මොකක්ද කියලා. ගිණුම්කරණයේ අරමුණ තමයි ගිණුම්කරණ ඒකකයේ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු sannivedanaya කිරීම. ආය කියනවා මම මේ නිර්වචනේ ගිණුම් කරන ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ආර්ථික තොරතුරු sannivedanaya කිරීම තමයි ගිණුම් කරණයේ ප්‍රධානතම අරමුණ. එතකොට ළමයි මෙතනදී මේ කියන ආර්ථික තොරතුරක් කියලා කියන්නේ මූල්‍යමය තොරතුරකට. එතකොට ළමයි අපි දැන් බලමු මේ මූල්‍යමය තොරතුරු වලට නිදසුන් තුනක්. අපි පළවෙනි නිදසුන ගත්තොත් එහෙම ව්‍යාපාරයේ ගිණුම් වර්ෂයේ ලාභය රුපියල් ලක්ෂ 2යි. මෙන්න මේක මූල්‍යමය තොරතුරක්. ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 2ක ලාභයක් තියෙනවා. එතකොට මේක මුදලින් මනින්න පුළුවන් අපිට ගිණුම් සකසද්දි ගන්න පුළුවන් දෙයක් හින්දා තමයි මේක මූල්‍ය තොරතුරක් කියන වර්ගීකරණයට අයත් වෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි උදාහරණය ගත්තොත් ව්‍යාපාරයේ මුළු වත්කම් ලක්ෂ 20යි. එතකොට ළමයි අපි දැන් ව්‍යාපාරයේ මුළු වත්කම් ගණනය කිරීම වලදී යොදා ගන්න ඕනේ. එතකොට මෙන්න මේ කියන ලක්ෂ 20 අපිට මුළු වත්කම් කියලා ගිණුම් කරන කටයුතු වලදී යොදා ගන්න පුළුවන් හින්දා මේකත් මුදලින් මැනිය හැකි නිසා මූල්‍ය තොරතුරක් වෙනවා මූල්‍ය තොරතුරක්. එතකොට ව්‍යාපාරයේ මුළු වගකීම් ලක්ෂ 5යි ඒ ඊළඟ උදාහරණේ. එතකොට ව්‍යාපාරයේ ගිණුම්ගත කිරීම වලදී අදාළ වෙන්න පුළුවන් මේ මුළු වගකීම් කියන එක. එතකොට ඒක මූල්‍යමය තොරතුරක් වෙනවා ඒ ලක්ෂ 5 මුදලින් මනින්න පුළුවන් හින්දා. ඊට පස්සේ ළමයි ඉහත නිර්වචනය අපි කතා වුණා දෙයක් උනන්දුවක් දක්වන පාර්ශවයක්. මොකද්ද මේ උනන්දුවක් දක්වන පාර්ශවයක් කියලා කියන්නේ? දැන් ළමයි අපි හිතමු දැන් ඔය ළමයින්ගේ උනන්දුවක් දක්වන පාර්ශව මොනවද? ඔය ළමයා කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව මොනවද කියලා ඇහුවොත් ඕගොල්ලෝ මට උත්තර දෙයි අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ නෑදෑ හිත මිත්‍රයෝ කියලා ඕගොල්ලන්ට උනන්දුවක් දක්වනවා ඕගොල්ලෝ කෙරෙහි අවධානයෙන් ඉන්නවා කියලා කියයි. එතකොට මේ ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව මොනවද? එතකොට ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව අපි ඊළඟ පාඩමේදී හොඳට සාකච්ඡා කරනවා. ඒත් මම මෙතනදී ඕගොල්ලන්ගේ දැන ගැනීම අවබෝධය පිණිස කියන්නම් ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව තමයි ගිණුම්කරණයේදී ගනුදෙනුකරුවෝ අයිතිකරුවෝ වැනි පුද්ගලයෝ තමයි ගිණුම්කරණයේදී ව්‍යාපාර ආයතනයක් වටා උනන්දුවක් දක්වන පාර්ශව විදිහට එක්රොස් වෙන්නේ. එතකොට ළමයි දැන් මගෙන් අහයි උනන්දුවක් දක්වන පාර්ශව මේ මූල්‍යමය තොරතුරු මත පදනම් වෙලා විතරද තීරණ ගන්න කියලා. ඇත්තටම නෑ ළමයි. උනන්දුවක් දක්වන පාර්ශව මූල්‍යමය නොවන තොරතුරු මත පදනම් වෙලා තීරණ ගන්නවා. දැන් අපි මොනවද මේ මූල්‍යමය නොවන තොරතුරු කියන්නේ කියලා කවුරු හරි දැන් මගෙන් ඇහුවොත් මම ඒකට ලස්සන උදාහරණ තුනක් කියන්නම් මූල්‍යමය නොවන තොරතුරු වලට. ඒ කියන්නේ මුදලින් මනින්න බෑ ළමයි ඒවා. ඒවට මුදල් මේ අග්ගයක් තීරණය කරන්න බෑ. ඒකයි මූල්‍යමය නොවන තොරතුරු කියලා ඒවට කියන්නේ. පළවෙනි උදාහරණය ආයතනයේ සේවක මණ්ඩලය 500ක්. දැන් බලන්න ළමයි ඒ උදාහරණේ මූල්‍යමය තොරතුරක්ද? ඒක මුදලින් මනින්න පුළුවන්ද? ආයතනයේ සේවක මණ්ඩලය කියන්නේ ජීවීය තොරතුරක්නේ. ඒ කියන්නේ ඒ ආයතනයේ 500ක් සේවකයෝ වැඩ කරනවා. යන්න ඒක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මූල්‍යමය නොවුනට ඒක හොඳ තොරතුරක්. අපි දෙවෙනි උදාහරණය බලමු. තත්වයෙන් ඉහළ භාණ්ඩ සැපයීම පිළිබඳ මහජනතාව සතුව ඇති ප්‍රතිචාරය. එතකොට ළමයි එන්නේ ඒ ප්‍රතිචාරය මූල්‍යමය තොරතුරක්ද? ඒක මුදලින් මනින්න පුළුවන්ද? මේ මහජනතාව සතු ප්‍රතිචාරය ඒත් ඒක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හොඳ තොරතුරක් නේද? ඒ ආයතනයේ ආයෝජනය කරනවද? ඒ ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවද කියලා තීරණය කරන්න. එහෙනම් අපි තුන්වෙනි උදාහරණය බලමු. සේවක අභිප්‍රේරණය සඳහා ආයතනය තුල හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම. සේවකෙක් අභිප්‍රේරණය කරන්න ආයතනය තුල හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් අපිට ඒකට මුදල් මෙයාගයක් දුන්න හැකිද ළමයි? ඒක අපිට මුදලින් තීරණය කරන්න පුළුවන්ද? බෑ නේද? අන්න ඒ වගේ උනන්දුවක් දක්වන පාර්ශව මූල්‍යමය නොවන තොරතුරු මතද පදනම් වෙන අවස්ථා තියෙනවා. අපි දැන් බලමු ආයතනයකට ඇල්මක් දක්වන පාර්ශවයන් සහ එසේ ඇල්මක් දැක්වීමට හේතු. ඒ කියන්නේ ආයතනයකට ඇල්මැති පාර්ශවයන් සහ ඒ ඇල්මැති පාර්ශවයන්ට ඒ සඳහා තියෙන හේතුව මොකක්ද කියලා. අපි බලමු පළවෙනි එක තමයි අයිතිකරු හෝ අයිතිකරුවන්. ඒ කියන්නේ අයිතිකරු හෝ අයිතිකරුවන් ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ ඇයි? ඇල්මක් දක්වන්න පළවෙනි හේතුව තමයි ආයෝජනයේට සරලන ප්‍රතිලාභයක් තිබේද
කියලා සොයා බලන්න. දෙවෙනි එක තමයි තවදුරටත් ආයෝජනය කළ යුතුද කියන එක සලකා බලන්න. එතකොට ළමයි දැන් බලයි ආයෝජනයේට සරලන ප්‍රතිලාභයක් තියෙනවද තවදුරටත් ආයෝජනය කරන්න පුළුවන්ද කියලා අයිතිකරුවෝ කොහොමද බලන්නේ කියලා. එතකොට ආයෝජනයේට සරලන ප්‍රතිලාභය ළමයි මූල්‍යමයයි. තවදුරටත් ආයෝජනය කළ යුතුද කියන එක මූල්‍යමය ප්‍රතිලාභය මත තීරණය කරන්න ඕනේ. එතකොට අයිතිකරුවන්ට මේ ආයතනයේ ප්‍රතිලාභය ඉහළයි නම් මේ ආයතනයේ වර්ධන වේගය ඉහළයි නම් ඒ අයිතිකරුවන්ට හෝ අයිතිකරුට තීරණය කරන්න පුළුවන් මේ ආයතනයේ සම්බන්ධයෙන් ආයෝජනය කරනවාද ප්‍රතිලාභ තියෙනවාද කියලා. එතකොට දෙවෙනි ඇල්මැති පාර්ශවයේ තමයි කළමනාකරුවන්. කළමනාකරුවන් කොහොමද මේ ආයතනයේ ඇල්මැති පාර්ශවයන්ගෙන් තොරතුරු ලබා ගන්නේ? ඒකට පළවෙනි උදාහරණය තමයි සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? කළමනාකරුවෝ තමයි ළමයි සැලසුම් හදනවා ක්‍රියාත්මක කරනවා. ඔන්න ඔය කියන කොටස්වල ඉහළ නිර්වද්‍යතාවයක් තියෙනවද කියලා පරීක්ෂා කරනවා. එහෙම පරීක්ෂා කරලා ඉහළ නිර්වද්‍යතාවයක් නැත්නම් නැවතත් සැලසුම් සකස් කරලා නැවතත් ඒවා ක්‍රියාත්මක කරලා ව්‍යාපාරයේ වර්ධනයට දායක වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි කළමනාකරුවෝ ඇල්මැති පාර්ශවයක් වශයෙන් තොරතුරු හොයන දෙවෙනි ක්‍රමය තමයි අනාගත වර්ධනය සඳහා ගත යුතු තීරණ මොනවද? ඒ කියන්නේ අපි දැන් සැලසුමක් නිර්මාණය කරන්නේ කළමනාකරුවෙක් විදිහට ව්‍යාපාරයේ වර්ධනය සඳහා. එතකොට මෙන්න මේ කළමනාකරුවා ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයක් විදිහට සලකා බලනවා අනාගත වර්ධනය සඳහා ව්‍යාපාරයක මොන සැලසුම්ද නිර්මාණය කරන්න ඕනි කියලා. ඊට පස්සේ තුන්වෙනි ඇල්මැති පාර්ශවය තමයි සේවකයන්. මේ සේවකයන් ව්‍යාපාරයකින් ගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? රැකියාවේ සුරක්ෂිතභාවයක් තිබේද? අනිවාර්යයෙන්ම ළමයි සේවකයෙක් නම් රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙන්න ඕනේ. මොකද ඒ සේවකයා ජීවත් වෙන්නේ ඒ රැකියාව තියෙන හින්දා. ඒ රැකියාවේ සුරක්ෂිතභාවයක් තියෙනවද නැද්ද කියන එක දැනගන්න ඒ සේවකයාට අවශ්‍යතාවයක් තියෙනවා. ඊට පස්සේ සේවකයෙක් සම්බන්ධයෙන් දෙවෙනි උදාහරණය තමයි වැටුප් වැඩි කිරීමට ව්‍යාපාරයකට හැකියාව තිබේද? ළමයි සේවය ලබා දෙන්නේ ඒ සේවකයාම ව්‍යාපාරයට වැටුපක් ලබාගෙන. එතකොට මොන සේවකයා වුණත් කැමති තමන්ගේ වැටුප වැඩි වෙනවා නම්. ඒ හින්දා සේවකයෝ ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා තමන්ගේ වැටුප වැඩි කරගන්නත්. ඊට පස්සේ හතරවෙනි ඇල්මැති පාර්ශවයේ තමයි රාජ්‍ය ආයතන. ඊට පස්සේ මේ රාජ්‍ය ආයතන කියන්නේ මොනවද? රාජ්‍ය ආයතනට උදාහරණයක් විදිහට එක උදාහරණයක් කියන්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් බොහෝම ඇල්මක් දක්වන පාර්ශවය වෙන්නේ. මොනවද මේ රාජ්‍ය ආයතන ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ? ඔන්න පළවෙනි උදාහරණය තමයි නියමිත පරිදි බදු ගෙවන්නේද? අපි සාමාන්‍යයෙන් ළමයි ආදායම් බදු කියලා රජයට බදු වර්ගයක් ගෙවනවා. එතකොට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් රජය බොහෝම සැලකිලිමත් වෙනවා අන්න ඒ කියන බදු ලබා ගන්න. ඊට පස්සේ අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයන්නේද? කියන්නේ ආදායම් වාර්තා ආදායම් දෙපාර්තමේන්තුවට සපයනවාද කියලා මම මේ පොඩි උදාහරණයක් කියන්න ඕගොල්ලන්ට තේරෙන්න. අන්න ඒ වගේ අවශ්‍ය වාර්තා අදාළ ආයතන වලට සපයනවාද කියන එකත් රාජ්‍ය ආයතන විසින් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් බොහෝම ඇල්මක් දක්වලා සොයලා බලනවා. තුන්වෙනි එක තමයි සාධාරණ මිලට ගුණත්වයෙන් යුතු නිෂ්පාදන ලබා දෙනවද කියලා බොහෝම අවධානයෙන් රාජ්‍ය ආයතන ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වලා සොයලා බලනවා. පස්වෙනි ඇල්මැති පාර්ශවයේ තමයි ගනුදෙනු කරුවන්. ඒ කියන්නේ ළමයි ව්‍යාපාරයකින් බඩු මිලදී ගන්නන් සාමාන්‍ය උදාහරණය. ඊට පස්සේ මොනවද මේ ගනුදෙනු කරුවන් ව්‍යාපාරයකින් බලාපොරොත්තු වෙන්නේ? වගකීම් සහතික ඉටු කිරීමට ව්‍යාපාරයට හොඳ පැවැත්මක් තියෙනවද? ඒ කියන්නේ ළමයි ව්යාපාරයක් විසින් ලබා දෙන වගකීම් සහතිකයක් ඉටු කරන්න මේ ව්‍යාපාරයේ පැවැත්ම කොහොමද කියන එක ගනුදෙනුකරුවෝ සොයා බලනවා. ඊට පස්සේ ළමයි 6 වෙනි ඇල්මැති පාර්ශවයේ තමයි ණය හිමියෝ සහ ණය සපයන ආයතන. මේ ණය හිමියෝ සහ ණය සපයන ආයතනයයි මේ ව්‍යාපාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ. ඔන්න අහගන්න පළවෙනි උදාහරණය තමයි සපයා ඇති ණය ආපසු ලබාගත හැකිද? ණය හිමියෙක්ගෙන් ව්‍යාපාර ආයතනයක් ණයක් ගන්නවා නම් ඒ ණය දුන්න ණය හිමියා හැම විටම අවධානයෙන් ඉන්නවා ඒ ආයතනය ගැන. මම දුන්න මුදල ආයෙ මට මේ ආයතනයෙන් ගන්න පුළුවන් වෙයිද කියන එක අවධානයෙන්ම ඉන්නවා. ඊට පස්සේ දෙවෙනි උදාහරණය තමයි තව දුරටත් ණය සැපයීම සිදු කිරීම සුදුසුද? ඒ කියන්නේ ළමයි කලින් දුන්න ණය ගෙවා ගන්න බැරි නම් ඒ ආයතනයට ආයේ ඒ ණය හිමියෝ හරි ණය සපයන ආයතන හරි ඒ ආයතනයට ණය දෙනවද නැද්ද කියලා තීරණය කරන්නත් මේ ඇල්මැති පාර්ශවයක් වෙන ණය හිමියෝ සලකා බැලීමක් සිදු කරනවා.
අපි දැන් දන්නවා ළමයි ගිණුම්කරණය කොහෙද තියෙන්නේ? ගිණුම්කරණය යනු කුමක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ, ඇල්මැති පාර්ශව මේ ඔක්කොම දැන් අපි සරලව සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද කිව්වහම මේ ගිණුම්කරණයේ තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන් අනුව ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකයි. මොනවා අනුවද? ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන් අනුව තමයි ළමයි මේ කොටස් දෙක බෙදෙන්නේ. පළවෙනි එක මූල්‍ය ගිණුම්කරණය. දෙවැනි එක කළමනාකරණ ගිණුම්කරණය. මම නැවතත් අවධාරණය කරනවා මේ ප්‍රයෝජනයට ගන්නා පාර්ශවය අනුව තමයි ගිණුම්කරණයේ කොටස් දෙකකට බෙදුවේ. ඒ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය. ළමයි අපි දැන් බලමු මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය ගිණුම්කරණය යනු ගිණුම්කරණ ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණයයි. අපි බලමු දැන් මේ මොකද්ද මේ මූල්‍ය ගිණුම්කරණයෙන් කියන්නේ? මෙතනදී කියනවා අතීත ගනුදෙනු හා සිද්ධි. ළමයි මූල්‍ය ගිණුම්කරණයේදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අපි තොරතුරු භාවිත කරන්නේ අතීත ගනුදෙනු හා සිද්ධිවල තොරතුරු විතරයි. එතකොට අතීත ගනුදෙනු හා සිද්ධි තොරතුරු ආර්ථිකමය තීරණ ගැනීම සඳහා සකස් කරලා අපි මොන පාර්ශවයන්ටද ලබා දෙන්නේ? මෙතනදී මූල්‍ය ගිණුම්කරණයේදී අපි බාහිර පාර්ශවයන්ට විතරයි මෙම තොරතුරු ලබා දෙන්නේ. ඒ කියන්නේ මූල්‍ය ගිණුම්කරණයේ අතීත තොරතුරු හා සිද්ධි භාවිත කරලා බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් සකස් කිරීමක් තමයි සිදු කරන්නේ. එතකොට කළමනාකරණ ගිණුම්කරණයේදී මොකද්ද වෙන්නේ? කළමනාකරණ ගිණුම්කරණයේදී වෙන්නේ ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම්වල අවශ්‍ය වන පරිදි සැලසුම් කිරීම, පාලනය කිරීම, තීරණ ගැනීම, වගකීම් ඉටු කිරීමට හැකිවනසේ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීම කළමනාකරණ ගිණුම්කරණයයි. එතකොට ළමයි මේ කළමනාකරණ ගිණුම්කරණයේදී වෙන්නේ ව්‍යාපාර ආයතනයේ ඇතුළතට තොරතුරු සැපයීම. ව්‍යාපාර ආයතනයේ තුලට තොරතුරු සැපයීමක් තමයි කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු වෙන්නේ. එතකොට ළමයි මේ කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත තොරතුරු සහ පුරෝකථනය කරන ලද තොරතුරු කියන මේ කොටස් දෙකම භාවිත කරලා තමයි කළමනාකරුවන් සඳහා මේ තීරණ ගන්න වගකීම් ඉටු කරන්න කියන මේ විවිධ කාර්යයන් සඳහා ගිණුම් කටයුතු සකස් කරලා තොරතුරු සපයන්නේ කළමනාකරණ ගිණුම්කරණයේදී. ළමයි මම ඔයගලන්ට තව දෙයක් කියන්නම්. මම මේ වීඩියෝ එක කරගෙන යන අතරතුරදී ඔයගලන්ට අදාළ ඕන දෙයක් තිබ්බොත් එහෙම වීඩියෝ එක නවත්තලා හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි තියාගෙන නෝට් එක සම්පූර්ණ කරගන්න. අපි එහෙනම් ළමයි ඊළඟ කොටසට යමු බලන්න. අපි දැන් බලමු මේ මූල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේ රූප සටහනක් තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රියාවලියක් තියේදී ළමයි යෙදවුම් ක්‍රියාවලිය නිමවුම් කියලා ප්‍රොසෙස් එකකට තමයි ගමන් කරන්නේ ඕනම තැනකදී. එතකොට බලමු අපි මේ මූල්‍ය ගිණුම්කරණය මොකද්ද කොහොමද වෙන්නේ කියලා මේ යෙදවුම් ක්‍රියාවලිය නිමවුම් හරහා. එතකොට මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේදී යෙදවුම් ලෙස ගනුදෙනු හා සිද්ධීන් අපි යොදනවා. ඊට පස්සේ ඒ ගනුදෙනු හා සිද්ධීන් ක්‍රියාවලියකට භාජනය වෙනවා. හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා විශ්ලේෂණය කිරීම. මෙන්න මේ කොටස් පහ තමයි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය තුල ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ අපි දැන් යෙදවුමත් හරි ක්‍රියාවලියත් හරි දැන් ක්‍රියාවලියේ භාජනය වෙමින් පවතිනවා. මේකෙන් එන අවුට්පුට් එක නිමවුම මොකක්ද? එතකොට මේකෙන් එන නිමවුම තමයි මූල්‍ය ප්‍රකාශන. මම ඔයගොල්ලන්ට උදාහරණ කියන්නම් මොනවද මේ මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ගිණුම්කරණයට උදාහරණ, මූල්‍ය ප්‍රකාශන වලට උදාහරණ. අපි දන්නවා ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මෙන්න මේවා තමයි ළමයි මූල්‍ය ගිණුම්කරණයේ මූල්‍ය ප්‍රකාශන වලට උදාහරණ. හරි ළමයි අපි දැන් බලමු කළමනාකරණ ගිණුම්කරණයේ ක්‍රියාවලිය. එතනක් තියෙන්නේ ළමයි මම කිව්ව කලින් ක්‍රියාවලියක් කියද්දී යෙදවුම් ක්‍රියාවලිය නිමවුම් කියලා කොටස් තුනකට බෙදෙනවා. මෙතනදිත් කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලියේදීත් ඒ තුනට අනුව රූප සටහනක් ඕගොල්ලන්ට පේනවා ඇති. අපි බලමු මේකේ යෙදවුම් මොනවද කියලා. ඒකේ යෙදවුම් තමයි ඓතිහාසික තොරතුරු සහ පුරෝකථන තොරතුරු. ඓතිහාසික තොරතුරු කියන්නේ අතීත තොරතුරු, පුරෝකථන තොරතුරු කියන්නේ ළමයි අනාගතයේ යම් තාක් දුරකට කෙටි කාලයක් තුල මොනවද වෙන්නේ කියලා අපි හිතලා සරලවම කිව්වොත් අපි හිතලා
දෙන හිතලා දෙන දෙයක් තමයි පුරෝකථනය කරන ලද තොරතුරු කියලා කියන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඓතිහාසික සහ පුරෝකථනය කරන ලද තොරතුරු ක්‍රියාවලියකට භාජනය කරනවා. ඒකේ කොටස් තුනයි. සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම. මේකෙන් එන නිමවුම මොකද්ද ළමයි? අයවැය ලේඛනයක්, ගිණුම් කරන අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකා, ආන්තික පිරිවැය කරන තොරතුරු, ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු. මෙන්න මේකෙන් ළමයි ගිණුම් කරන අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකා, ආන්තික පිරිවැය තොරතුරු, ආයෝජන තීරණ ගැනීම කියන ඒවා 13 වසරේ අවසානයේදී අපි සාකච්ඡා කරනවා. එතකොට මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් අපි අයවැය ලේඛනයක් ගත්තොත් එහෙම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ අනාගත වර්ෂයක්, අනාගත කාලයක් සඳහා නේද? අන්න ඒ වගේ තමයි පුරෝකථනය කරන ලද තොරතුරු භාවිතයෙන් ගත්ත හින්දා තමයි අයවැය ලේඛන, ගිණුම් අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකා වැනි උදාහරණ මේ කළමනාකරන ගිණුම් කරන්නේදී කළමනාකරුවන්ට අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් ළමයි මේ මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය කියලා දැන් දෙකක් කතා කරා. මේ දෙකම නම් එක වගේ සමහරුන්ට නේද? එතකොට අපි බලමු මේක මේ මතක තියාගන්න පුළුවන් වෙන්න මේ වෙනස්කම් මොනවද කියලා. අනිවාර්යෙන් විභාගයට අහන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. ඒ හින්දා ඕගොල්ලෝ මේක හොඳට අවබෝධයෙන්ම මතක තියාගන්න ඕනේ. මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මේක, කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මේක. මෙන්න මේ දෙකේ වෙනස්කම් තමයි මෙව්වා කියලා ඕගොල්ලෝ හොඳට අවබෝධයෙන් මතක තියාගන්න ඕනේ. ඕගොල්ලන්ට දැන් පින්තූරයක් පේනවා තිරේ. එතකොට අපි බලමු දැන් මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම්. මූල්‍ය ගිණුම්කරණය ඓතිහාසික තොරතුරු පමණක් යොදා ගනී. ඓතිහාසික තොරතුරු පමණයි ළමයි මූල්‍ය ගිණුම්කරණයේදී යොදා ගන්නෙ. එතකොට අපි කළමනාකරණ ගිණුම්කරණයේදී ඓතිහාසික සහ පුරෝකථන තොරතුරු යොදා ගනී. එතකොට අපි බලමු මූල්‍ය ගිණුම්කරණයේ දෙවෙනි වෙනස්කම බාහිර හා අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු ඉදිරිපත් කරයි. කළමනාකරණ ගිණුම්කරණයේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක් ඉදිරිපත් කරයි. එතකොට ළමයි මූල්‍ය ගිණුම්කරණයේ අපි හදන ගණන් සරලවම කිව්වොත් ගණන් බාහිර පාර්ශවයන්ටත් දෙනවා, අභ්‍යන්තර පාර්ශවයන්ටත් දෙනවා. ඒක විවෘතයි. එතකොට කළමනාකරණ ගිණුම්කරණයේදී හදන ඒවා එතකොට එව්වා අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි ලබා දෙන්නේ. බාහිර පාර්ශවයන්ට කිසිසේත්ම කළමනාකරණ ගිණුම්කරණයෙන් ලැබෙන දේවල් බාහිර පාර්ශවයන්ට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ තවත් වෙනස්කමක් තමයි ගිණුම් කරන කාලච්ඡේදයක් සඳහා තොරතුරු සපයයි. ගිණුම් කාලච්ඡේදයක් සඳහා තොරතුරු සපයන අවුරුද්දකට සැරයක් වගේ බොහෝ විට මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් හදනවා. ඊට පස්සේ කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය අවස්ථාවන්හි තොරතුරු සපයයි. එතකොට ළමයි මෙතනදී කළමනාකරුවෝ ඉල්ලන අවස්ථාවේදී තොරතුරු සැපීමට කළමනාකරණ ගිණුම්කරණයේදී බැඳීමක් තියෙනවා. ඊට පස්සේ මූල්‍ය ගිණුම්කරණය ගිණුම් කරන සංකල්ප, නීති රීති, සම්ප්‍රදායන්, ගිණුම් කරන ප්‍රමිත යොදා ගනි. අනිවාර්යයෙන්ම මම මේ කියපු කොටස් 4 ගිණුම් කරන සංකල්පයන්, නීති රීති, සම්ප්‍රදායන්, ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලවම තමයි මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් කටයුතු සිදු වෙන්නේ. ඒත් ළමයි කළමනාකරණ ගිණුම්කරණයේදී ගිණුම් කරන සංකල්ප, නීති රීති, ගිණුම් කරන ප්‍රමිත අදාළතාවයක් දක්වන්නේ නැහැ. ළමයි මෙන්න මේ කියපු මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම් ඕගොල්ලෝ හොඳ අවබෝධයෙන් වෙන වශයෙන් මතක තියාගන්න. ඒක ඕගොල්ලන්ට විභාගෙදී බොහොම ලේසියක් වෙයි. හරි ළමයි. එතකොට අපි අද දැන් මේ පළවෙනි ගිණුම්කරණයේ 12 ශ්‍රේණියේ පළවෙනි පාඩම ඉවර කරා. එතකොට ළමයි ඕගොල්ලන්ට තියෙන ගැටලු ප්‍රශ්න ඕගොල්ලෝ මට කමෙන්ට් එකකින් හරි දාන්න. ඕගොල්ලෝන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් subscribe කරලා like එකක් දාලා අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයි හම්බ වෙමු.